right. අපි බලමු දැන් මේක කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. දැන් අපි මෙතනදි කතා කරන්නේ heat difference එක කියලා මම කිව්වනේ. how to measure the heat difference එහෙම නැත්නම් how to measure the energy difference. මේකට අපි පාවිච්චි කරනවා පොලිස්ටයිරීන් කප් එකක් කියලා එකක්. පොලිස්ටයිරීන් කප් එක ගැන මම ඔයාලට ඉස්සතේ කියන්නේ. මේක අර බෑන්ක්ස් වලින් එහෙම සමහර වෙලාවට හම්බ වෙන හොට් කොෆි කප් එකක් වගේ එකක්. මේක කප් එක ඇතුලේ තව කප් එකක් තියෙනවා. එතකොට මේ කප් දෙක ඇතුලේ තියෙන ස්පේස් එක වැකුම් එකක්. මේක ඇතුලේ හුලං නැහැ. එයා පිරීලා නැහැ මේක ඇතුලේ. එයා ටික එළියට පම්ප් කරලා අරගෙන මේක වැකුම් එකක් තමයි හදලා තියෙන්නේ. මෙතන වැකුම් එකක් තියෙනකොට එක්ස්ටර්නල් එන්වයරන්මන්ට් එකට එනර්ජි වේස්ට් වෙනවා හරිම අඩුයි. හීට් එක වේස්ට් වෙලා යනවා හරිම අඩුයි. හීට් එක වේස්ට් වෙන තියෙන පොසිබිලිටි එක අඩුයි. වැකුම් එකක් තියෙන හින්දා. මෙතන එයා තිබ්බනම් ඊට වඩා වේගෙන් හීට් එක වේස්ට් වෙනවා. මෙතෙන්දී අපිට assume කරන්න පුළුවන් the waste of the heat is negligible. waste වෙන ප්‍රමාණය negligible. ගණන් කරන්න බැරි තරම් චූටි ප්‍රමාණයක් තමයි waste වෙන්නේ කියලා ඒක අපිට consider කරන්නේ නැතුව ඉන්න පුළුවන්. හරි. එතකොට අපි මෙතෙන්දි mix කළේ මොනවද? sodium hydroxide solution. sodium hydroxide mix කළා. ඒ වගේම මේකෙදි mix කරනවා hydrochloric acid solution එකක්. හරි. ඔයා මට කියන්න බලන්න sodium hydroxide and hydrochloric acid එකතු කරන එක exothermic reaction එකක්ද endothermic reaction එකක්ද? sodium hydroxide and hydrochloric acid. exothermic reaction එකක්. ඒකට හේතුව තමයි sodium hydroxide is a base. sodium hydroxide කියන්නේ base එකක්. hydrochloric acid is a acid. මේ දෙකම strong acid and strong bases. acid and base reaction එකක් අනිවාර්යෙන් exothermic reaction එකක්. ඒ කියන්නේ මේකෙදි heat පිට කරනවා. heat එක emit කරනවා මෙයා. හරි. එතකොට අපිට එහෙනම් අයින් වෙන්නේ මෙතනින් කොච්චර heat එකක් එළියට පිට වුණාද කියන එක. එහෙනම් අපි කරන්නේ මේ පොලිස්ටරීන් කප් එකට දාන්න කලින් මේ වගේ ඉනිෂියල් ටෙම්පරේචර්ස් මෙෂර් කරගන්න ඕන. හරි. දැන් ওই දෙක තාම කවලම් කරලා නැහැ. හරි. කප් දෙකක තියෙන. කප් දෙකක තියෙන. right. මේකක තියෙනවා NaOH. sodium hydroxide. අනිත් කප් එකේ තියෙනවා HCl. තියෙන ප්‍රමාණ මම ලියන්නේ නැහැ මොකද මෙතන තියෙනවා 50 cubic centimeters 2 MOLDM-3 concentration. මෙතනත් 50 cubic centimeters 2 MOLDM-3 concentration. එකම volume එක එකම concentration එක. right. මේ දෙකේ temperatures අපි measure කරගන්නවා thermometer එකක් දාලා මේකට. thermometer එකක් දාලා temperature එක measure කරගන්න. හරි. මේ පොතේ තියෙන values ගන්න නැතුව මම වෙන වෙනම values ගන්නම්. අපි හිතමු මේ දෙකේම initial temperatures දැන් මේ දෙකම තියෙන room temperature එකේ ඉන්න මේ දෙකේම temperature සමානයි අනිවාර්යයෙන්. ඒකින්න මේ දෙකේම temperatures initial temperatures 25 degrees කියලා මම කියන්නම්. 25 degrees තමයි මේ දෙකේම තියෙන්නේ. දැන් අපි මේ දෙක මේ cups දෙකෙන් මේ polystyrene cup එකට දාලා mix කරනවා. polystyrene cup එකට දානවා වහලා lid එකෙන් වහනවා මේක. ඊට පස්සේ මේ glass rod එකක් දාලා තිනවා මේ glass rod එක පාවිච්චි කරන්න මේක හොඳට mix කරන්න. මොකද අපි මේක lid එක අරගෙන අපිට හැන්දක් වගේ දාලා කවලම් කරන්න බෑ. හැන්දක් කොහොමද දාන්න බෑ මේක ඇසිඩ් එකක් නේ වුණොත් එහෙම හැන්ද දිය වෙනවනේ. glass තමයි පාවිච්චි කරන්න වෙන්නේ. glass එක දාලත් අපිට නිකන් normally මේක කවලම් කරන්න අමාරුයි mix කරන්න අමාරුයි. මොකද එහෙම mix කළොත් එහෙම මෙතනින් heat එක waste වෙලා යන්න පුළුවන් possibility එක වැඩි. ඉතින් අපි lid එක දාලා වහලා තමයි තියෙන්නේ. ඊට පස්සේ thermometer එක දාලා මේකේ final temperature එක measure කරගන්නවා. අපි මේ measure කරේ initial temperature එක. මේක initial temperature එක. Sir, ඔව්.
අර ග්ලාස් රෝඩ් එක දාන්නේ මික්ස් කරන්නද? ඔව් මේක දාගන්න මික්ස් කරගන්න. ඒත් අර ලිඩ් එකත් එක පොඩ්ඩක් ඒ කිව්වේ ඒ කියන්නේ ලිඩ් එකත් එක පොඩ්ඩක් අමාරුනේ. ඒ කියන්නේ මෙතන හදන හෝල් එක ගොඩක් චූටි නම් අපිට මේක හොල්ලන්න බැහැනේ. මෙතන හෝල් එක අපිට පොඩ්ඩක් මේක මික්ස් කරගන්න පුළුවන් වෙන විදිහට ටිකක් ලොකුට හදා ගන්න ඕන. කරන්න දෙයක් නැහැ ඉතින්. ග්ලාස් රොඩ් එක ඇත්තටම දැම්මේ නැතත් අපිට මේක ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ලිඩ් එක හරියට තද වෙනවා නම් අපිට මෙන්න මෙතනත් රෙසින් ටිකක් ගාලා වගේ සීල් කරගන්න පුළුවන් නම් අපිට මේක හොල්ලන්න පුළුවන් පොඩ්ඩක්. එහෙම හොල්ලලා ගන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඕන ක්‍රමයකට කොහොම හරි මේ දෙක හොඳට මික්ස් වෙලා රියැක්ෂන් එක වෙන්න තමයි ඕනේ. මොනවා හරි ක්‍රමයක. ඔන්න දැන් ඉනිෂියල් ටෙම්පරේචර් එක අපි අතින්දි මෙෂර් කරගත්තා. දැන් මෙතනින් ෆයිනල් ටෙම්පරේචර් එක මෙෂර් කරනවා. දැන් එක අවුරුද්දක මේ ගාන අහන්න නැතුව අහලා තිබුණා කොහොමද ෆයිනල් ටෙම්පරේචර් එක ගන්න කියලා. කින්න මේක ගන්න විදිහත් හොඳටම වැදගත්. මොකද මේක 25 සෙල්සියස් වලින් පටන් ගන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා 25 වලින් පටන් අරගෙන මේක 26 ඊට පස්සේ 27 28 29 දැන් ඔය 29 වගේ යනකොට අපිට හිතෙනවා දැන් හරි මේක තමයි ෆයිනල් ටෙම්පරේචර් එක කියලා. අපිට හිතුණාට මේක ගන්න බෑ අපිට ෆයිනල් ටෙම්පරේචර් එක විදිහට. අපි තව බලන්න ඕනේ මේක තව රත් වෙනවද දන්නේ නැහැ. හරි. ඔන්න දැන් 30 වෙනකන් ගියා. දැන් 29 වලදී අපි ෆයිනල් ටෙම්පරේචර් කියලා එක ගත්තා නම් ඒක වැරදිනේ. ඊට පස්සේ මේක 29 වෙනවා ආපහු සරයක්. වැලියුස් මම මේ දැන් හිතන ඒවා ගන්නේ වෙනස් වෙන්න පුළුවන්. මෙහෙම වෙනවා. දැන් ඔහොම වෙද්දී දැන් අපිට පේනවා මෙන්න මේ 30 සෙල්සියස් කියන එකෙන් එහාට මෙයාගේ ටෙම්පරේචර් එක ඉන්ක්‍රීස් උනේ නැහැ. එහෙනම් මෙන්න මෙයා තමයි ෆයිනල් ටෙම්පරේචර් එක. දැන් රියැක්ෂන් එක වෙලා ඉවරයි. දැන් නතර වෙලා දැන් ආයි ඔන්න මේක කූල් ඩවුන් වෙගෙන එනවා. අර ඉනිෂියල් ටෙම්පරේචර් එකටම අඩු වෙගෙන රූම් ටෙම්පරේචර් එකටම අඩු වෙන්න තමයි හදන්නේ. එතකොට මෙන්න මේක තමයි ෆයිනල් ටෙම්පරේචර් එක වෙන්න ඕනේ. right? මේක තමයි ෆයිනල් ටෙම්පරේචර් එක වෙන්නේ. මේක ෆයිනල් ටෙම්පරේචර් කියලාම ගන්න. මැක්සිමම් ටෙම්පරේචර් කියන වචනේ තමයි පොතේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒක ගන්න එපා. ඒක කන්ෆියුසින් වෙන්න පුළුවන්. ඉස්සරහදී. right. දැන් හරි. ඉනිෂියල් ටෙම්පරේචර් ගත්ත, ෆයිනල් ටෙම්පරේචර් ගත්ත වැඩේ ඕකේ. එහෙනම් ගන්නට යන්න පුළුවන්. එනර්ජි ඩිෆරන්ස් එක මෙෂර් කරන ඉක්වේෂන් එක තමයි Q equals mc theta කියලා කියන්නේ. Q equals mc theta. මෙන්න මෙයාට අපි theta කියලා තමයි කියන්නේ. ගණන් වලදී මැත්ස් වලදී සමහර විට theta ගැන අහලා ඇති. theta angle කියලා එහෙම කියනවා. මේක ඉංග්‍රීසි ලෙටර් එකක් නෙමෙයි ග්‍රීක් හරි ලැටින් හරි ඒ වගේ වෙන ලැන්ග්වේජ් එකක ලෙටර් එකක්. හරි. m කියලා කියන්නේ mass of the substance accompanying with the exchange of heat. මේ heat එකට සම්බන්ධ වෙන මේ රියැක්ෂන් එකට සම්බන්ධ වෙන කොම්පෝනන්ට් වල mass එක තමයි m වලට ගන්න. total mass එක. ඒ කියන්නේ අපි කවුලම් කළේ HCl and NaOH ඉඳ ඔය දෙකේ mass එක. Specific heat capacity of the substances related to the heat change. මේ කවලම් කරන ಜಾති වල ස්පෙસિෆික් හීට් කැපැසිටි එක මම ගියසතේ ඒවට කිව්වා ස්පෙસિෆික් හීට් කැපැසිටි එක අපි කොහොමද හොයාගන්නේ කියලා. මේක අපිට හිතලා දාන්න බෑ. මේක අපි හොයා ගන්න ඕනේ එක. ඉතින් මේක හොයාගන්න ක්‍රම කීපයක් තියෙනවා. එක්කෝ සයන්ස් කරන කාලෙන් හරි අහගන්න පුළුවන්. එහෙම නැත්නම් පොත් තියෙනවා ලැබ් එකේ නම් පොත් තියෙනවා මේවා බලා ගන්න පුළුවන්. හරි. වෝටර් වල ස්පෙસિෆික් හීට් කැපැසිටි එක කීයද? කෙරොසින් ඔයිල් වල ස්පෙસિෆික් හීට් කැපැසිටි එක කීයද? පෙට්‍රෝල් වල කීයද? ඩීසල් වල කීයද? ඕවා සේරම පොත්වල ලියලා තියෙනවා. එහෙම හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට නිකම් Google එකේ සර්ච් එකක් දාන්න පුළුවන්. Google එකේ සර්ච් කළා නම් තප්පර ගානේ මේක හොයාගන්න පුළුවන්. අන්න ඒක හොයාගෙන මෙතෙන්ට දාන්න ඕනේ. ඊට පස්සේ temperature change in the mixture. temperature change එක මේක maximum temperature එකකින් initial temperature එක අඩු කරන්න ඕන. මම කිව්වා මෙතන maximum කියන වචනේ පාවිච්චි කරන්න එපා. මේක final කියන වචනේ පාවිච්චි කරන්න. final temperature එකකින් ඉනිෂියල් ටෙම්පරේචර් එක අඩු කරන්න ඕන හැම වෙලේම. එතකොට ටෙම්පරේචර් ඩිෆරන්ස් එක තමයි මෙන්න මේ තීටා වලට දාන්නේ. ටෙම්පරේචර් එක නෙමෙයි ඩිෆරන්ස් එක. ඒ කියන්නේ දැන් මෙතන නම් ඉනිෂියල් ටෙම්පරේචර් එක උනේ 25, ෆයිනල් ටෙම්පරේචර් එක උනේ 30. එතකොට ෆයිනල් ටෙම්පරේචර් එකකින් ඉනිෂියල් ටෙම්පරේචර් එක අඩු කරාට පස්සේ 5 නේ ආන්සර්. 5 තමයි මෙතෙන්ට දාන්නේ. වෙනසයි දාන්නේ. එතකොට Q කියන්නේ
ටෙම්පරේචර් ඩිෆරන්ස් නෙමෙයි හීට් ඩිෆරන්ස්. එහෙම නැත්නම් එනර්ජි ඩිෆරන්ස්. ඔයාක ලියලාද තියෙන්නේ පොතේ? ගීසති මාක් කරනකොට එකත් ලිව්වද? ඔය ලෙටර්ස් එකේ මීනින්ග්ස් ටික විතරයි ලියලා තියෙන්නේ. ඔව් ඒක තමයි. මේ Q වලට අදාළව ලිව්වද? ඔඩේ ලියලා තියෙනවා. ඒකට මොකද ලියලා තියෙන්නේ? heat change slash energy change slash heat difference. ඔව් ඔය ඕනම වචනකින් විස්තර කරන්න පුළුවන්. heat change, energy change, energy difference, heat difference ඕනම වචනකින් අහුවොත් ඕක තමයි ඔය ඩිෆරන්ස් එක තමයි හොයන්නේ. හරි. දැන් හොයන්න යද්දී කරදර වෙන්න දෙයක් නැහැ. මේ જાති ගානක් දුන්නොත් අනිවාර්යෙන් ඔයාට මෙන්න මේක දෙනවා. ස්පෙસિෆික් හීට් කැපැසිටි එක බ්‍රැකට් එකක් දාලා ගානේ අනිවාර්යෙන්ම දෙනවා. හරි. දැන් මෙතන දීලා තියෙනවා ගාන හදන්න අපිට ඕන ඩේටා ටික. අපිට ගාන හදන්න උදව් වෙන ඩේටා ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. දැන් මෙතන කියනවා ස්පෙસિෆික් හීට් කැපැසිටි of water 4200. දැන් water වල ස්පෙસિෆික් හීට් කැපැසිටි එක දුන්නා. හැබැයි අපි කවලම් කළේ water නෙවෙයි. ඇයි මෙතන water ඔයාලට මතකද මේ හේතුව මම කිව්වා. ඇයි මෙතන water වල දීලා තියෙන්නේ කියලා. අපි කවලම් කළේ sodium hydroxide and HCl. හැබැයි water වල තමයි දීලා තියෙන්නේ. ඇයි එහෙම කරලා තියෙන්නේ? ඒක solution එක water ට equal කියලා density එක. නෑ. ස්පෙસિෆික් හීට් කැපැසිටි කතන්දරේදී ඩෙන්සිටි එක අදාළ කරගන්නේ නැහැ. right. මෙතෙන්දී අපි මේක තෝරගන්න හේතුව තමයි water වල එක දෙන්න හේතුව තමයි. දැන් අපි මේ රියැක්ෂන් එක කරන්න ගත්තේ dilute. මෙතන dilute කියලා වචන දීලා නැහැ. ඒක ලොකු අඩුපාඩුවක්. දැන් ඔයගොල්ලන්ගේ ලෙවල් එකේදී මේ එක්ස්පෙරිමන්ට් එකක් කරද්දී අනිවාර්යෙන් dilute sodium hydroxide and hydrochloric acid තමයි ගන්න. dilute hydrochloric acid තමයි ගන්න. concentrated නෙමෙයි. දැන් dilute hydrochloric acid and dilute sodium hydroxide කියුවහම ඒ කියන්නේ concentration එක අඩුයි. ඒ කියන්නේ සර ගතිය අඩුයි. ඒ කියන්නේ මේකේ වැඩිපුර තියෙන්නේ වතුර. sodium hydroxide solution එකක් dilute නම් it is dilute කියන එකේම තේරුම තමයි sodium hydroxide වතුර ගොඩක තමයි දිය කරලා තියෙන්නේ. HCl solution එකක් dilute නම් ඒකේ තේරුම මේකේ වැඩිපුර තියෙන්නේ වතුර. ටිකයි ඇසිඩ් එක තියෙන්නේ. concentrated නෙමෙයි. එතකොට වැඩිපුර තියෙන water හින්දා මේ acid එකයි base එකයි දෙකම mostly similar to the water වලට ගොඩක්ම සමානයි. ඒකින්ද අපිට මේ දෙකේම specific heat capacity ගන්නේ නැතුව මේ දෙකම water වලට equal කියලා හිතාගෙන specific heat capacity of water මේ වෙනුවෙන් use කරන්න පුළුවන්. එහෙම හිතන්න නැතුව අපි exactly හොයන්න ගියොත් එහෙම මීට වඩා චූට්ටක් වෙනස් වෙයි. සමහරවිට point value එකකින් පොඩ්ඩක් එහෙම වෙයි. ඊට වඩා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒකින්ද ඒක අපිට negligible කියලා අයින් කරලා දාන්න පුළුවන්. අපි water වල specific heat capacity එක තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ density of water තමයි දීලා තියෙන්නේ. දැන් අර කවලම් කරපු ඒවා mix කරපු sodium hydroxide and HCl acid අංකුව most likely it's like water වගේම තමයි. එතකොට their densities are also mostly equal to the water's density. මේ වගේ densities ගොඩාක් වෙලාවට water වල density එකට equal වෙනවා. ඒකින්ද අපිට මේක water වල density එක මේ වෙනුවෙන් use කරන්න පුළුවන්. හැබැයි ඉතින් මෙතන density කතන්දරයක් තිබ්බේ නැහැනේ. ඇයි මේ density එකක් දීලා තියෙන්නේ? මේ density එකේ බලන්න unit එක GCm-3. ඒ කියන්නේ 1 gram per cubic centimeter කියන්නේ 1 gram per cubic centimeter කියලායි මේ තියෙන්නේ. 1 GCm-3 කියන්නේ 1 gram per cubic centimeter. එක cubic centimeter එකක් gram එකක් බරයි. එක cubic centimeter එකක් gram එකක් බරයි. දැන් එහෙනම් අපි උඩ මෙතෙන්දී මතකද මෙතන අපි කවලම් කළේ mix කළේ 50 cubic centimeters of
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඊට පස්සේ 50 cubic centimeters of hydrochloric acid 50 cubic centimeters 50 තමයි ගත්තේ. එතකොට මේ දෙකම එකතු කළාට පස්සේ හැදෙන සොලියුෂන් එක cubic centimeters 100 cubic centimeters තියෙන සොලියුෂන් එකක් තමයි හැදෙන්නේ. මේ දෙක එකතු කළාම මෙතන තියෙන්නේ 100 cubic centimeters 100 cubic centimeters තියනවා කියලා කියන්නේ එක cubic centimeter එකක් ග්‍රෑම් එකක් බරයි නම් 100 cubic centimeters ග්‍රෑම් 100ක් බර වෙන්න ඕන 100 grams වෙන්න ඕන මෙයාගේ බර. හරි. කියන මේක අපි water cubic centimeter 100කට equal කියලා හිතලා අපිට මේ gram 100යි කියලා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපිට ඕනේ සේරම ආවා. මෙතනින් m එක ආවා. m කියන්නේ gram 100යි කියලා ගන්න පුළුවන්. c කියන්නේ 4200 කියලා ගන්න පුළුවන්. heat difference එක මෙතන 10 ඇවිල්ලා තියෙන්නේ. අපි කතා කරපු එකත් එක්ක මෙතන 10 වෙයි එන්න ඕන 5. හරි. මේ විදිහට එනවා. දැන් මෙතන 1000න් බෙදලා තියෙනවා. ඇයි බෙදන්නේ? මේ m කියන එක කිලෝග්‍රෑම්ස් වලින් තමයි දාන්න ඕනේ. m කියන එක කිලෝග්‍රෑම්ස් වලින් තමයි සබ්ස්ටිටියුට් කරන්න ඕනේ. කිලෝග්‍රෑම්ස් වලින් දැම්මේ නැත්නම් එහෙම ඒක වැරදි. මොකද ස්ටෑන්ඩඩ් යුනිට් එක වෙන්නේ කිලෝග්‍රෑම්ස්. ඒකින්ද 1000 වලින් ඩිවයිඩ් කරලා තමයි ගන්න. ඒකට ෆයිනල් ආන්සර් විදිහට මෙතන 4200 දෙන්නේ. දැන් අපි හදපු ගාන අනුව එන්න ඕන 2100 joules කියලා. ඒ විදිහට එන්න ඕන අපේ values එක ගියා. හරි. හරි. ඔයා යටින් මුලින්ම මෙන්න මේ දෙක අඳින්න. හරි. මේ වගේ කන්ටේනර්ස් දෙකක් ඇඳලා එකක HCl තියෙනවා එකක NaOH තියෙනවා කියලා ලියන්න. ඒ වගේම මේ හැම එකටම ඇරෝ එකක් ගහලා මෙන්න මේ ටික ලියන්න. හරි. ඉන්න මම ඔබ හරි විදිහට කරලා දෙන්න. මෙන්න මේ ඇරෝ එකට මේ කොළ පාටින් highlight කරලා තියෙන ටික ලියන්න. කියන්නේ මේකේ volume එකයි concentration එකයි මෙතන ලියන්න. හරි. ඊට පස්සේ මේකටත් අර වගේම ඇරෝ එකක් ගහලා ඒකෙත් මේකම ලියන්න. මොකද එකම concentration එකනේ කියන දේ. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් දාලා 25 celsius කියලා initial temperature කියලා ලියන්න. හරි කරන්න ඕනේ.
හරි සර්. right. Mm, right. ඊගාවට යටින් පොයින්ට් එකක් දාලා ලියා ගන්න. Use a polystyrene cup. Use a polystyrene cup. Use a polystyrene cup for mixing above solutions. For mixing above solutions. For mixing above solutions. ඊගා පොයින්ට් එක දාලා ලියා ගන්න. In a polystyrene cup. In a polystyrene cup. සර් එකයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මේ දැන් කියන්න පටන් ගත්ත පොයින්ට් එකද කලින් එකද? දැන් කියන්න එක ගත් එක. In a polystyrene cup. In a polystyrene cup. The energy wasting is very low. Right. ඊට පස්සේ මෙන්න මේකේ පොඩි ස්කෙච් එකක් ගහගන්න ඕන. මේක ඇඳ ගන්න. මේක සීරියස් අරගෙන අඳින්න එපා. නිකන් ඇඳ ගන්න. මේක මේ විදිහට ස්ට්‍රක්චර් එක තියෙන්නේ කියලා ඔබ තව මාසයක් දෙකක් යනකොට අමතක වෙනවා. ඒකට පොත ආයි පෙන්නන්න ඕන වෙන්නේ. හරි. හරි සර්. right. ඊට පස්සේ ඊගර පොයින්ට් එකක් දාලා ලියා ගන්න. Then measure the final temperature. Then measure the final temperature.
and measure the final temperature. After mixing. మరి ఇక్కడ point ಆಗ್ತದಲ್ಲಿ ಅನ್ನ because the HCl acid and sodium hydroxide base, because HCl and NaOH acid base කියන ගොන්නේ because HCl and NaOH because HCl and NaOH are dilute are dilute are dilute they are specific heat capacities they are specific heat capacities they are specific heat capacities are mostly equal to the water are mostly equals to the water හරි ඊට පස්සේ යටින් කරලොකනක් දාලා ලියන්න මෙන්න මේක specific heat capacity of water කියලා 4200 J kg minus 1 C minus 1 specific heat capacity කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහදී කතා කරනවා දැන් වරගෙන දෙකම ඊගාට පොයින්ට් එකක් දාලා ලියා ගන්න ඊගාට පොයින්ට් එක density the density of above HCl and NaOH of HCl and NaOH are also are also
equal to water, equal to water. ඊගා point එක. By using the density, by using the density, by using the density, the mass can be calculated. The mass can be calculated. Right. It was the density of water කියලා මේක ලියන්න යටි. හරි. ඊට පස්සේ මෙන්න මේ calculation එක කරලා පෙන්නන්න. Right. හරි මේක කරන්න කලින් මෙන්න මෙතන මේක ඇඳපු තැන ඔයා යටින් හරි පැත්තකින් හරි ලියා ගන්න. Let's take final temperature as 30 degrees. Let's take final temperature as 30 degrees. එහෙම ලියලා මේ ටික අපි ගිය සතියේ ලියුවනේ. ඒවා ලියන්න ඕනේ නැහැ. දැන් මෙන්න මේ calculation එක කරලා පෙන්නන්න. Initial temperature එක 25, final temperature 30 නේ. එතකොට මෙතෙන්ට 5 වෙන්නේ. ඒ විදිහට අරගෙන. ඔක් කරලා විනාඩියක් ඉන්න මම දෙන්නම්.
හරිද? හරි. රයිට්. ඊට පස්සේ ඔතන ලියා ගන්න assumptions assumptions that made in this calculation. Assumptions that made in this calculation. ඒක නිකන් පොඩි සබ් ටොපික් එකක් වගේ වුණොත් කමක් නැහැ. හරි මොකද්ද assumption එකක් කියලා කියන්නේ? assumption එකක් කියලා කියන්නේ if we assume something is if we assume the way which it happens දැන් අපි මොකක් හරි මෙහෙම කියමුකෝ assumption එකක් ගන්නවා කියලා මම කොහොමද explain කරන්නේ? අපි හිතනවා ඒක එහෙම තමයි උනේ කියලා. හැබැයි exactlyම එහෙම නෙවෙයි වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. සිංහලෙන් අපි මේකට කියනවා උපකල්පනයක් කියලා. උපකල්පනය කරනවා මේක මෙහෙම තමයි වෙන්නේ නැත්තේ කියලා. හරි. දැන් අපි assumption කියන දේවල් science වලදී සෑහෙන්න use කරනවා. example එකක් විදිහට අපේ මේ universe එක හැදුනේ කොහොමද කියලා කාගෙන් හරි අහුවොත් එහෙම කොහොමද universe එක හැදුනේ කොහොමද earth එක හැදුනේ කවුරුත් හරියටම කියන්න දන්නේ නැහැ මේක මේ විදිහටයි උනේ කියලා. එක එක අයගේ එක එක assumptions තියෙනවා. උපකල්පන තියෙනවා. මේක මෙහෙම තමයි වෙන්නේ. මෙහෙම තමයි වෙන්නේ. මෙහෙම තමයි වෙන්නේ. දැන් මරුණට පස්සේ මොකද වෙන්නේ කියලා කාගෙන් හරි අහුවොත් කවුරුත් දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. හැබැයි assumptions තියෙනවා. සමහර අය කියනවා heaven යනවා කියලා. සමහර අය කියනවා එතනින් එහාට life එකක් නැහැ. life එක එතනින් ඉවරයි කියලා. සමහර අය කියනවා rebirth වෙනවා කියලා. ආයි පාරක් ඉපදෙනවා කියලා. ඒවා assumptions. අපි දන්නේ නැහැ හරියටම. මෙතනදිත් අපි assumptions ටිකක් ගත්තා. ඒ වගේ උපකල්පන ටිකක් කරා. දැන් මෙතන අපි මේ ගාන හැදුවේ heat එක චුට්ටක්වත් waste වෙන්නේ නැහැ කියලා හිතාගෙන. දැන් අපි polystyrene cup එකක් ගත්ත හින්දා heat එක waste වෙන එක බොහොම අඩු වුණා. සෑහෙන්නම අඩු වුණා. මොකද polystyrene cup එකෙන් heat එක waste වෙනවා හරිම අඩුයි. හැබැයි zero නෙමෙයි. heat waste එක zero නෙමෙයි. heat එක පොඩ්ඩක්වත් waste වෙන්නේ නැත්තේ නෑ. මේ භාජනය රත් වෙනවා කියන්නේ මේ භාජනෙන් heat එක ටිකක් absorb කරලා අරගෙන තියනවා කියන එක. ඊට පස්සේ මේ lid එකෙන් ටිකක් absorb කරලා ගන්නවා ඇති heat එක. හරි. තව මෙතනින් පොඩ් ටිකක් එළියට external environment එකට ටිකක් waste වෙලා යනවත් ඇති. හැබැයි අපි calculation එකේදී assumption එකක් විදිහට ගත්තා heat එක ටිකක්වත් waste වෙන්නේ නැහැ කියලා. අපේ ගාන හදන්න ලේසියට. හරි. ඒ වුණාට ඔහොම assumptions ගන්න බැරි තැන් එහෙම තියෙනවා. මේ වගේ දැන් අපි O level වල වගේදී නම් assumption එකක් කරගෙන හදන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතන වෙච්ච heat difference එක අපිට මේ එන answer එක හරියටම හරියන්න නම් මේ waste වෙන heat එකත් මේකට එකතු වෙන්න එපා. ඒ waste වෙන heat එක අපිට measure කරගන්න විදිහක් නැහැ. ඒක මෙන්න මේ thermometer එකේ පෙන්වන්නේ නැහැ temperature එක විදිහට. මොකද waste වෙලා යන එකනේ ඒක. ඒකින්ද ඒක අපිට measure කරන්න විදිහක් නැහැ. ඒකින්ද අපි assumption එකක් ගත්තා මෙතනින් heat එක waste වෙන්නෙම නැහැ කියලා. ඒක assumption එකක්. හැබැයි ඒ විදිහටම නෙවෙයි වෙන්නේ. තව assumption එකක් ගත්තා. HCl and sodium hydroxide වල hydrochloric and sodium hydroxide වල specific heat capacity එක equal වෙනවා කියලා කිව්වා water වලට. Specific heat capacity of HCl and HCl and NaOH are equal to the water's specific heat capacity කියලා අපි ගත්තේ. හැබැයි ඒක exactly මෙහෙම නෙවෙයි. 2D point value වලින් හරි වෙනස් වෙනවා. හැබැයි අපි අපේ ලේසියට හිතාගත්තා ඒක එහෙම තමයි කියලා. හරි.
එක assumption එකක්. ඇත්තටම නම් ඕක පොයින්ට් ගාන ඒ පොයින්ට් ගානක් අපි කන්සිඩර් කරලා ගාන හැදුවා නම් අපිට ඒ විදිහට වෝටර් වල ස්පෙસિෆික් හීට් කැපැසිටි එක එතෙන්ට යූස් කරන්න බෑ. තව assumption එකක් තමයි අපි ගත්තා වෝටර් වල ඩෙන්සිටි එක equal වෙනවා HCl density and NaOH density කියලා. ඒකත් assumption එකක්. exactly equal වෙන්නේ නැහැ. වෙනස්. අර point value එකකින් චූටි වෙනසක් හින්දා අපි ඒක negligible විදිහට negligible කියලා හිතාගෙන තමයි ගත්තේ. වෙනසක් නැහැ ඒක හින්දා water වල density එකට equal කියලා. right. එහෙනම් එතන first point එකට යටින් first point එකට යන්න. There is no a heat waste. There is no a heat waste. There is no a heat waste and the waste of heat. Next point. Specific heat capacities of HCl and NaOH. Specific heat capacities of HCl and NaOH. Are equal to water's specific heat capacity. I equals to specific water's specific heat capacity. ඊළඟ assumption එක densities of HCl and NaOH. Densities of HCl and NaOH are equal to the density of water. right. එහෙනම් ඕවා තමයි assumptions ටික. එතකොට ඔය ගානේ හැදුවට පස්සේ ගොඩක් වෙලාවට ඔය assumptions ගත්ත assumptions මොනවද කියලා ඔයාගෙන් අහනවා. question එකක් දීලා ගොඩක් වෙලාවට ගානේ විදිහට අහනවා. right. ඊට පස්සේ මම ඔයාලට ගිසතිය කියන්නේ නැති මෙතන මයිනස් ආන්සර් එකක් එනවා නම් එහෙම. මෙතන මයිනස් ආන්සර් එකක් එනවා නම් ඒකේ තේරුම තමයි මේ රියැක්ෂන් එක එන්ඩෝතර්මික් රියැක්ෂන් එකක්. ඇයි මයිනස් ආන්සර් එකක් මෙතෙන්ට එන්නේ? දැන් මෙතන ෆයිනල් ටෙම්පරේචර් and ඉනිෂියල් ටෙම්පරේචර් එකෙන් තියෙන ෆයිනල් ටෙම්පරේචර් වලින් ඉනිෂියල් ටෙම්පරේචර් එක අඩු කරන්න කියලා මම කිව්වා. එන්ඩෝතර්මික් නම් මෙයා හීට් එක ඇබ්සෝබ් කරගන්න එක නෙවෙන්නේ. හීට් එක ඇබ්සෝබ් කරගත්තට පස්සේ ඉනිෂියල් ටෙම්පරේචර් එකට වඩා
ෆයිනල් ටෙම්පරේචර් එක අඩු වෙනවා. එතකොට මෙන්න මෙතන තීටා වලට මයිනස් වැලියු එකක් තමයි එන්නේ. තීටා වලට මයිනස් වැලියු එකක් ආවා කියලා කියන්නේ ආන්සර් එක මයිනස් වෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේක එන්ඩෝතර්මික් රියැක්ෂන් එකක් කියලා. right. හරි. මෙතන කියනවා තව වැදගත් දෙයක්. අපි දැන් මේ කලින් කරපු මේ දැන් අපි එක්ස්පෙරිමන්ට් එක කරපු එකේදී අපි කතා කළේ ඒක්වස් HCl and ඒක්වස් sodium hydroxide නේ මික්ස් කළේ we mixed aqueous HCl and aqueous sodium hydroxide. Right. Now solutions will be in this case we mix aqueous HCl and solid sodium hydroxide. මෙතෙන්දී solid sodium hydroxide තමයි mix කරන්නේ. එතකොට කියනවා heat change can be different. heat change එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ HCl and NaOH හැම වෙලේදීම ඔය ආන්සර් එකම නෙවෙයි එන්නේ. physical state එක වෙනස් වුණත් ඔය ආන්සර් එක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඔය ආන්සර් එක වෙනස් වෙන්න පුළුවන් දැන්. හිතන්නකෝ අපි ඉනිෂියල් ටෙම්පරේචර් එක සමානම ඒවා ගත්ත කියලා. දැන් අපි මෙතෙන්දි ගත්තේ ඉනිෂියල් ටෙම්පරේචර් එක 25 කියලානේ මේ දෙකේම. HCl ටික හැමෝම තියලා ඉනිෂියල් ටෙම්පරේචර් එක 25 වලම තියෙන solid NaOH ගත්තොත් එහෙම ඉනිෂියල් ටෙම්පරේචර් එක 25 ම තියෙන solid NaOH ගන්නවා. කුඩු ටිකක් ගන්නවා. පවුඩර් ටිකක් ගන්නවා NaOH. අරගෙන මේක කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේ ආන්සර් එක වෙනස් වෙනවා. මෙතෙන්ට එන ආන්සර් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක ෆිසිකල් ස්ටේට් එක උඩත් ඩිපෙන්ඩ් වෙනවා. එහෙමත් වෙනස් වෙනවා. ඒවා ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. ඉතින් ෆැක්ට් එකක් විදිහට මතක තියාගත්තා නම් ඇති. ඊට පස්සේ මෙතන තව තියරි ටිකක් තියෙනවා. Exothermic and endothermic reactions are important in various activities in day-to-day life. We meet our energy requirements by burning fuel. Fuel burn කරනවා කියන්නේ it emits heat. heat එක emit කරනවා කියන එක. ඕනම fuel එකක් burn කළාට පස්සේ heat එක emit කරනවා. ඒ emit කරන heat එක තමයි අපි use කරන්නේ. එතකොට ඒක practically use කරා. practically අපි exothermic reaction එකක් use කරන් තමයි. fuel කියලා ගත්තාම coal, biogas, petrol ඕනම දෙයක් use කරන්න පුළුවන්. right. අනිත් එක තමයි refrigerators. ගෙදර තියෙන ෆ්‍රිජ් එක, ෆ්‍රීසර් එක. ඕ වගේ වෙන්නේ ෆ්‍රිජ් එක පිටිපස්සේ ඔයා දැකලා ඇති බට වගේ තියෙනවා මෙහෙම. මේ වගේ වහම බට දාලා තියෙනවා. ඊට පස්සේ ෆ්‍රිජ් එක යට දැන් ෆ්‍රිජ් එක මෙහෙමනේ තියෙන්නේ. මෙහෙම තියෙන ෆ්‍රිජ් එකේ යට මෙන්න මෙහෙම. මේක හැම ෆ්‍රිජ් එකේම එක විදිහ නෙවෙයි වෙනස් වෙන්න පුළුවන්. පිටිපස්ස මං කියන්නේ ඉස්සරහින් අපි බලුවම ඩෝර් වල පේන්නේ ඩෝස්නේ පේන්නේ. පිටිපස්සෙන් බලුවොත් එහෙනම් මෙතන තියෙනවා පම්ප් එකක්. මෙහෙම පම්ප් එකක් තියෙනවා පේනවා. ඒ කියන්නේ ටැංක් එක අර ඔක්සිජන් ටැංක් වගේ අර මේ දවස්වල නිවුස් වලට නිතරම පෙන්නන්නේ. අන්න ඒ වගේ පොඩි ටැංක් එකක් එක්ක එකෙන් මොනවා හරි පම්ප් කරනවා කියලා අපිට පේනවා. මේකෙන් බටයක් එම ගිහින් තියෙනවා මෙහෙම. මේකෙන් මේ පම්ප් කරන්නේ ෆ්ලෝරින් කියලා જાතියක්. ෆ්ලෝරින්. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් ෆ්ලෝරින් කියලා අපිට අහුවෙන්නේ. එලිමන්ට් එක නෙමෙයි. ෆ්ලෝරින් කියන සබ්ස්ටන්ස් එක කියන්නේ F2. right. ඔක්සිජන් කියන එලිමන්ට් එකේ ඔක්සිජන් කියන සබ්ස්ටන්ස් එකේ වෙනසක් තියෙනවා. ඔක්සිජන් කිව්වහම O කියලා කියන්නේ ඔක්සිජන් වලට. O කියලා කියන්නේ ඔක්සිජන්. ඊට පස්සේ O2 කියන්නේ ඔක්සිජන් ගෑස් කියන එක. අන්න ඒ වගේ අර්ථය මෙතෙන්දිත් වෙන්නේ. මෙතන F2 කියලා જાතියක් තමයි තියෙන්නේ ෆ්ලෝරින් ලික්විඩ් එක. මේක දියරයක්. ෆ්ලෝරින් ලික්විඩ් එක මෙහෙම මේ බට දිගේ මෙහෙම උඩහට යනවා.
මේ උඩට යනවා ෆ්‍රිජ් එකේ. එහෙම යනකොට මේ ෆ්ලෝරින් වලට පුළුවන් හීට් එක ඇබ්සෝබ් කරලා ගන්න. ෆ්ලෝරින් වලින් හීට් එක හම්බ වෙච්ච ගමන් ෆ්ලෝරින් හීට් එක ඇබ්සෝබ් කරලා ගන්නවා. එතකොට දැන් ඔයා ෆ්‍රිජ් එක තුලට කෑමක් දාලා තියෙනකොට ඒ කෑම එකේ හීට් තියෙනවනේ, ඒ කියන්නේ මේක රස්නේ රූම් ටෙම්පරේචර් එකේ වගේ ලොකු ටෙම්පරේචර් එකකට තියෙන හේතුව තමයි ඒකේ හීට් එක කන්ටේන් වෙලා තියෙනවා. අර ෆ්ලෝරින් බට යනකොට ෆ්‍රිජ් එකේ චැසි එක වටේ ඒකෙන් මේ කෑම වල තියෙන හීට් එක ඇබ්සෝබ් කරලා ගන්නවා. එතකොට කෑම එක හීතල වෙනවා හොඳටම. මොකද ඒකේ තියෙන හීට් එකත් මේක ඇතුළට ඇදලා යන හින්දා. ඔතන එන්ඩෝතර්මික් රියැක්ෂන් එකකට එක්සාම්පල් එකක්. right. තව එක්සාම්පල් එකක් ඔයාලට දීලා තියෙනවා එක්සෝතර්මික් රියැක්ෂන් එකකට. එක්සෝතර්මික් ස්ලැක් ලයින් හදනකොට. right. ස්ලැක් ලයින් කියලා කියන්නේ හුණු කුඩු දැකලා තියෙනවා නම් ඔය බ්ලැක් බෝඩ් එකේ ලියන හුණු කැටයක් කියලා හිතන්නකෝ. ඒක දැකලා තියෙන්නේ බ්ලැක් බෝඩ් එකේ ලියන්න ගන්න හුණු කැට. දැන් නම් ඒවත් අඩුයි. දැන් ගොඩක් කට්ටිය white board pens තමයි use කරන්නේ. බ්ලැක් බෝඩ් එකේ හුණු කැටයක් අරගෙන ඒකට වතුර ඉස්සොත් එහෙම. මම මේ බේසික් අයිඩියා එක ඔයාලට දෙන්නේ. අත්‍තරම එහෙම නෙවෙයි මේක කරන්නේ. තේරුම් ගන්න ඕනේ නේද කියන්නේ. එහෙම කරොත් එහෙම අපිට බලා ගන්න පුළුවන්. මේ සිස්ටම් එක රත් වෙනවා. මේක එක්සෝතර්මික් රියැක්ෂන් එකක්. කැල්සියම් ඔක්සයිඩ් වලට H2O දැම්මහම වතුර දැම්මහම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. මෙන්න මේ හැදෙන රියැක්ෂන් එක එක්සෝතර්මික් රියැක්ෂන් එකක්. රියැක්ෂන් එකකට එක්සාම්පල් එකක් තමයි මේක. ඊට පස්සේ එන්ඩෝතර්මික් රියැක්ෂන් එකකට එක්සාම්පල් එකක් විදිහට මෙතන දීලා තියෙනවා ෆොටෝසින්තසිස් රියැක්ෂන් එක. කාබන් ඩයොක්සයිඩ් and H2O අරගෙන සෝලාර් එනර්ජි and ක්ලෝරොෆිල් වල සපෝට් එකෙන් එයා ග්ලූකෝස් and ඔක්සිජන් හදනවා. මේක ෆොටෝසින්තසිස් රියැක්ෂන් එකනේ. right. ඊට පස්සේ තව එකක් කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් වලින් කැල්සියම් ඔක්සයිඩ් හදද්දී කැල්සියම් කාබනේට් රත් කරොත් එහෙම කැල්සියම් ඔක්සයිඩ් and කාබන් ඩයොක්සයිඩ් හදනවා. රත් කරනවා කියන්නේ අපි මේකට හීට් එක සප්ලයි කරනවා කියන එකනේ. රත් කරනවා කියන්නේ හීට් එක සප්ලයි කරනවා. රත් කරොත් එහෙම කැල්සියම් ඔක්සයිඩ් and කැල්සියම් කාබනේට් හදාගන්න පුළුවන්. මේක එන්ඩෝතර්මික් රියැක්ෂන් එකක්. මේවා එච්චර ඔයාලට ෆැමිලියර් නැහැ. ඉතින් මේවා පාඩම් කරගන්න වෙනවා. මොකද එක්සාම්පල් අහනවා. MCQ වල අහනවා. In following reaction what is the endothermic reaction? ඒ වගේ අහනවා රියැක්ෂන් හතරක් තියෙනවා. එතකොට එන්ඩෝතර්මික් රියැක්ෂන් එක මොකක්ද කියලා තෝරන්න පුළුවන් වෙන්න ඕන. කින්ද ඔය පොඩ්ඩක් පාඩම් කරගන්න වෙනවා. පාඩම් කරන්න කියන්නේ ප්‍රැක්ටිස් කරගන්න වෙනවා. පාඩම් කරන්න ඕනේ නැහැ. හරි. topic subtopic එකක් වගේ ලියන්නේ යටින් examples for exothermic reactions. First one, burning fuel. Fuel burn කරනකොට heat එක emit වෙනවනේ. Burning fuel. Second one, cellular respiration. Cellular respiration. මේ පාර්ට් එක අපි තාම කතා කරලා නැහැ. එතකොට මම කියලා දෙන්නම්. ඔක බයොලොජි පාර්ට් එකක්. එතකොට cellular respiration. exothermic reaction එක. ඔය ටික එකතන තියෙනකොට අර පාඩම් කරගන්න ලේසියි. ඊගාව එක්සාම්පල් එක
The production of slack line. The production of slack line. So මොකද්ද the production of slack line මම මේ highlight කරලා තියෙන highlight නෙවෙයි select කරලා තියෙන ඒ production of slack line කියන example එකටම මෙන්න මේ reaction එකත් ලියා ගන්න වෙනම example එකක් නෙවෙයි ඒකටම ඒකෙම reaction formula හරි සර් ඊගාවට photosynthesis reaction photosynthesis reaction කියලා මේක ලියන්න photosynthesis reaction එක අපි endothermic reaction කියලා topic එක ලිව්වේ නෑ නේද නෑ exothermic කියලානේ අපි මේකයි මේ කලින් දෙකයි මෙන්න මේකයි ලිව්වේ exothermic එකටනේ මෙතනින් පස්සේ endothermic reactions කියලා topic එක ලිව්වේ නෑ නේද ඒ කියන්නේ ඔය equation එකට පස්සේද ඔව් දැන් ඔයා the production of slack line කියලා මෙන්න මේ reaction එක ලිව්වනේ the production of slack line කියලා මේක ලිව්වනේ ඊට යටින් ඊට පස්සේ ඒක exothermic reaction යටතේම ලියන්න එපා මේක endothermic reaction එකක් නේ ඒ endothermic එක හරි හරි ඔව් ඒක කපලා මේ අපහු endothermic reaction කියලා topic එක ලියලායි ලියන්නේ examples for endothermic reaction කියලා topic එක ලියලා හරි සර් ඊගාවට production of quicklime ඊට පස්සේ ඒකටම ලියා ගන්න මේ reaction එක හරි සර් okay
මම මේ පාඩම එතනින් ඉවර වෙනවා. අපි අර ලෙසන්ස් දෙකක් ස්කිප් කරලා තමයි මේ ආවේ. රයිට්. යන එක්සර්සයිසස් ටික කරන්න ඕනි. මම කොහොමද කරන්නේ? පේපර් එකකුත් හදන ගමන් ඉන්න එකටත් මේව දානවා. ඒ ස්කිප් කරපු ලෙසන්ස් දෙක පස්සේ කරමු අපි.